ප්‍රධාන මාතෘකාව වෙන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවාවක වැදගත්කම සම්බන්ධයෙන් රජ්‍ය වෛද්‍යාධික සංගමයේ විදිහට පහුගිය කාලය පුරාවටම අපි ගෙන ගිය සටන මේ රටේ පළවෙනි පුරවැසියා වෙන අතිගරු ජනාධිපතිතුමා ඊටාම පැහැදිලිව අනුමත කරලා තියෙනවා. පහුගිය සෙනසුරාදා කැලණියේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්ත විදියට සහභාගී වෙච්ච උත්සවයේදී ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් මේ යහපත් සීමාවාසිකයා කියන වැඩසටහනට ගෞරවය එක් කරන්න ජනාධිපතිතුමා එකතු වුණා. ඒ අවස්ථාවේදී එතුමා ඉදිරිපත් කරපු අදහස් මම හිතන්නේ ඊටාම ඓතිහාසික කතාවක් එතුමා ඉදිරිපත් කරේ. රජ්‍ය වෛද්‍යාධික සංගමයේ විදිහට මේ රටේ සෞඛ්‍ය සේවාව තවදුරටත් ප්‍රශස්ත ලෙස ඉදිරියට යා යුතුයි කියලා කල්පනා කරන ඒ වගේම සෞඛ්‍ය සේවාවේ ස්ථාවරව තියෙන පද්ධතිය බිඳ වැටෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න ඕන කියන කල්පනා කරන වෘත්තීය සංවිධානයක් විදිහට ජනාධිපතිතුමා එදා දවසේ දක්වපු මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් මධ්‍යගත සෞඛ්‍ය සේවාවක වැදගත්කම අවධාරණය කරමින් දක්වපු දැක්ම පිළිබඳ විශේෂ ස්තුතියක් අතිගරු ජනාධිපතිතුමා වෙත රජ්‍ය වෛද්‍යාධික සංගම විදිහට පිරිනමන්න ලෑස්තියි. අතර මෙතෙන්දී අතිගරු ජනාධිපතිතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් වඩා ඉස්සරහින් ඉන්නවා. අපේ ප්‍රධානම ඉල්ලීම උනේ රජයේ වෛද්‍යාධික සංගමයේ සමස්ත සෞඛ්‍ය ගැන කතා කරන අතරතුරේදී වෛද්‍ය සේවාව සම්බන්ධයෙන් 90 දශකයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය තමාන්ට තිබෙන ජනාධිපති බලතල යටතේ විවස්ථාවේ 154 ටී වගන්ති යටතේ ගැසට් නිවේදනයකින් ක්‍රියාත්මක කරලා තියෙන වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ නීතියක් බවට පත් කරන්න කියන ඉල්ලීම. එතනින් එහා තමයි අපේ අනිත් කාරණා තුනේ සෞඛ්‍ය සේවාවේ ජාතික ප්‍රතිපත්ති කියන එක. ඒතර ජනාධිපතිතුමා මෙතන හරය හොඳින් අවබෝධ කරගෙන අපිටත් එහාට ගිහිල්ලා සමස්ත සෞඛ්‍යම මධ්‍යගතව පාලනය වීමේ වැදගත්කම අවධාරණය කරලා තියෙනවා. එතුමා උදාහරණයකට ගත්තේ කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී වෙන්න ගිය දේ. දැන් අද අරුණ පුවත්පත ඉතාම පැහැදිලිව විස්තරාත්මකව වාර්තා කරලා තියෙනවා ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය. මෙතෙන් ඉතාම පැහැදිලිව අරුණ පුවත්පත වාර්තා කරනවා කොවිඩ් වසංගතයෙන් ගන්නු වැදගත්ම දේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක වැදගත්කමයි. ඒ වගේම එතුමා කියනවා ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් තිබියදී බාහිර සෞඛ්‍ය සේවා අපේක්ෂා කිරීම මට නම් ගැටලුවක්. දැන් මෙතන ඉතාම වැදගත් ප්‍රකාශයක් එතුමා ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ටත් නොතේරුණු පැත්තක් මේ රටේ ජනතාවට අවබෝධ කරලා දෙන්න එතුමා උත්සාහ කරනවා. සෞඛ්‍ය වගකීම් පළාත් සභාව යටතේ තිබුණා නම් රටේ කොවිඩ් අත්දැකීම් මීට වඩා වෙනස් වනු ඇත. එතුමා කියනවා එතුමාගේ කතාවේදී රටේ බහුතරයක් රෝහල් අයිති වෙන්නේ පළාත් සභාවට දැන්ටත්. නමුත් අපේ වාසනාව රටේ වාසනාවට බහුතරයක් රෝහල් පළාත් සභාවට අයිති වුණත් අපේ ක්‍රමවේදයේ යටතේ අපිට මේ தත්ත්වය පාලනය කරගන්න ඇති වෙන තරම් මධ්‍යම රජය මගින් පාලනය වෙන ප්‍රධාන රෝහල් ටික අපේ යටතේ තිබුණා. මධ්‍යම රජය යටතේ තිබුණා. බැරි වෙලාවත් ඒ ටිකත් පළාත් සභාව යටතේ තිබුණා නම් මේ අපි ලබලා තියෙන ප්‍රශස්ත අත්දැකීම අපිට ලබන්න බැරි වෙයි කියන එක ඊටාම නිවැරදි විදිහට ජනාධිපතිතුමා ඉදිරිපත් කරනවා. ඉතින් විශේෂයෙන්ම සමස්ත සමාජිකත්වයේ වෙනුවෙන් රජ්‍ය වෛද්‍යාධික සංගමේ රජ්‍ය වෛද්‍යාධික සංගමයේ විදිහට එතුමාගේ ප්‍රකාශය ඊටාම දුර දැක්මක් සහිතව සිද්ධ කර ප්‍රකාශයක් බව අපි දකිනවා. ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයකදී මේ රටේ ඇත්ත නීතිය බවට සෞඛ්‍ය මධ්‍යගතව තිබිය යුතුයි කියන කාරණය පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා එතුමාගේ ප්‍රකාශයත් එක්ක. මොකද එතුමා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් එතුමා දන්නවා හොඳටම. ලෝකේ ෆෙඩරල් කියලා කියපු රටවල් වල පවා දැන් හොඳම උදාහරණ ජර්මනිය වගේ රටවල් වල පවා සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දුව తీරන සහ පාලනය සිද්ධ වෙන්නේ මධ්‍යගතව. මධ්‍යගත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුව මගින් තමයි ජර්මනිය තුල පවා මේ ෆෙඩරල් කියලා එහාට ගිය රටවල් වල පවා තීන්දුව తీරන ගන්නේ. ඒතර ජනාධිපතිතුමා එතන ඉඳගෙන මේ ඉදිරිපත් කරපු දේ විශේෂයෙන්ම අපි එතුමාට ගෞරව කරනවා. දෙවෙනි කාරණේ එතුමාගේ කතාව ඇතුළේ තිබිච්ච වැදගත්ම කාරණයක් තමයි නිදහස් සෞඛ්‍ය සේවාවක තියෙන වැදගත්කම. එතකොට තමුන්නාන්සලා දන්නවා පහුගිය කාලේ තුර රජයේ වෛද්‍යාධික සංගමයේ විදිහට අපි නොයෙකුත් සටන් ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වුණා. පහුගිය රජයවල් සමග
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය රැක ගන්න. ඒතකොට නිදහස් සෞඛ්‍ය අපේ රටේ තිබුණ නැත්තම් කොරෝනා වසංගතේ වෙලාවේ අපේ රටට මුහුණ දෙන්න වෙන අත්දැකීම් මොනවද කියලා ජනාධිපතිතුමා එතුමාගේ කටින්ම කිව්වා. අපි මේ වෙනතෙක් කිසිදු අවස්ථාවක අපේ රජයේ රෝහල් වලට ආපු කොරෝනා කියලා සැක සහිත කොරෝනා කියලා තහවුරු වෙච්ච කිසිදු රෝගියෙක් කරෝලේ අවල නැහැ. වයසක කෙනෙක්ද තරුණ කෙනෙක්ද ආගම මොකද්ද ජාතිය මොකද්ද කියලා බලන්නේ නැතුව අපේ නිදහස් සෞඛ්‍ය යටතේ දේශීයද විදේශීයද කියලා බලන්නේ නැතුව තමුන්නාසලා දන්නවා පළවෙනි අපිට අපේ රටෙන් වාර්තා වෙච්ච රෝගියා චීන ජාතික කාන්තාවක්. කොහෙද ප්‍රතිකාර ලැබුවේ? IDH උණරෝහලේ. අපේ සෞඛ්‍ය පද්ධතිය තරම් ශක්තිමත්. ඒතර ජනාධිපතිතුමා ඒක දැකලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා කියනවා නිදහස් සෞඛ්‍ය අපිට රැකිලා තිබීම නිසා අපි මේ කොරෝනා වසංගතයෙන් ගොඩ එන්න අපිට ලැබිච්ච අවස්ථාව සම්බන්ධයෙන්. ඊටාම නිවැරදි සහ ප්‍රශස්ත දැක්මක් විදිහට අපි දකිනවා. ඒ වගේම එතුමා කියන තව හොඳ කතාවක්. එතුමා පහුගිය දවස්වල ජනමාධ්‍ය වාර්තා කළා ලංකාගම ප්‍රදේශයේට යන්න සිද්ධ වුණා එතුමාට විශේෂයෙන්ම ඒ පරිසර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළා. එතුමා කිව්වා එතුමාගේ කතාවේදී මටත් හිතා ගන්න බැරි වුණා ලංකාවට ගියාට පස්සේ මෙච්චර මේ දුෂ්කර ගමන යන්න හරියට පාරක්වත් නැහැ. ඒ රෝහල ඇතුළ ඒ ගම ඇතුළ රජයේ රෝහලක් තියෙනවා. ලංකාගම ගම ඇතුලේ රජයේ රෝහලක් තියෙනවා මධ්‍යම බෙහෙත් ශාලාවක්. ඒක ඇතුලේ MBBS උපාධිය සහිත වෛද්‍යවරයෙක් සේවය කරනවා. ඒක තමයි අපේ සෞඛ්‍ය සේවාවේ තියෙන විශිෂ්ටත්වය. එතුමා කතාවේදී කියනවා මම ජීවිතේට හිතුවේ නෑ ලංකාවකම ඇතුලේ මෙහෙම වෛද්‍යවරයෙක් ඉඳී කියලා. එතකොට ඒ අපේ සෞඛ්‍ය පද්ධතිය ගම දක්වා බිම්මට්ටම දක්වා විහිදිලා තියෙන ආකාරය එතුමාගේ ඇස් වලින් දැකලා තියෙනවා. ඒක තව ශක්තිමත් කරන විදිය ගැන එතුමා අදහස් දක්වනවා. ඒ නිසා විශේෂයෙන්ම රාජ්‍ය වෛද්‍යානික සංගම විදිහට පර්යන්තය එහෙම නැත්නම් දුෂ්කර ප්‍රදේශවල මේ වෛද්‍ය සේවාව ශක්තිමත් කරන්න එතුමාගේ දැක්ම සම්බන්ධයෙන් අපි අගය කරනවා. එතෙන්දී විශේෂයෙන්ම ඒ රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න, ඒ පර්යන්තයට වෛද්‍යවරු යොමු කරන්න. ඒ දුෂ්කර සේවාවලට ස්ථානවලට වෛද්‍යවරු යොමු කළා. ජනතාවට වෛද්‍යවරුන්ගේ සේවය නියමාකාරයෙන් දෙන්න, ගුණාත්මක වෛද්‍ය සේවයක් ඒ අයට දෙන්න අවශ්‍ය කරන උපරිම දායකත්වයේ රාජ්‍ය වෛද්‍යානික සංගම විදිහට අපි දෙන්න ලෑස්තියි. ඊළඟට එතුමා තව වැදගත් ප්‍රකාශයක් කරනවා එදා දවසේ සභාව අමතමින්. ඒ තමයි කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අපි සාර්ථක වෙන්න තව හේතුවක් තමයි අපේ උග්‍ර ප්‍රතිචාර. එහෙම නැත්නම් රැපිඩ් රෙස්පොන්ස්. එතුමා කතාවේ එතුමා කියනවා ලෝකේ ගොඩක් රටවල් ඩිලේඩ් රෙස්පොන්ස්. එහෙම නැත්නම් මන්දගාමී විදියට ප්‍රතිචාර දැක්වීම නිසා තමයි ෆේල් වෙලා තියෙන්නේ. ඒතකොට අපි හැමදාම කියපු දෙයක් තමයි මේ කොරෝනා සම්බන්ධයෙන් ගත්තාම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම අපි දිගටම කියපු කාරණයක් තමයි මේ ප්‍රශ්නේ උග්‍ර ප්‍රතිචාර දැක්වීමෙන් තමයි රටකට ගොඩ යන්න පුළුවන් කියලා. එතුමා කතාවේදී කියනවා උග්‍ර ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය පද්ධති ශක්තිමත්ව තිබීම එතුමාට ගොඩක් දායක වුණයි කියන කාරණය. ඒ නිසා මේ සියලුම කාරණා අරන් බැලුවාම ජනාධිපතිතුමාගේ කතාව ඓතිහාසික කතාවක්. විශේෂයෙන්ම සෞඛ්‍ය පද්ධතිය මධ්‍යගතව දිවෙනවායි කියන එතුමාගේ ප්‍රකාශය ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය වලදී අපි බලාපොරොත්තු වෙනවා කරුණු ඉදිරිපත් කරන්න, ඒ සඳහා අවශ්‍ය කරන සාධාරණීකරණයන් ඉදිරිපත් කරන්න, ඒ හරහා එතුමාගේ කතාව මේ රටේ නීතිය බවට පත් කරන්න, යථාර්ථයක් බවට පත් කරන්න රාජ්‍ය වෛද්‍යානික සංගම විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න. දෙවෙනි කාරණේ තමයි මම බොහොම කෙටියෙන් කියන්නම්. ඒකේ මම හිතන්නේ තමුන්නාන්සලාට ප්‍රවෘත්ති නිවේදනය ලැබිලා තියෙනවා. ප්‍රවෘත්ති නිවේදනය තුල ඒ සම්පූර්ණ විස්තර තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය දිනක අලුත් රාජ්‍ය අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න මේ ඖෂධ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පත් කළා තියෙන මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා හමු වුණා. ඒ හමුවේදී විශේෂයෙන්ම රාජ්‍ය වෛද්‍යානික සංගම විදිහට අපි අදහස් ඉදිරිපත් කළා එතුමාට. තමුන්නාන්සලා හැමෝම දන්නවා පහුගිය කාලය තුල රාජ්‍ය වෛද්‍යානික සංගම විදිහට මේ ඖෂධ සම්බන්ධයෙන් අපි බොහෝ දේවල් කියලා තියෙනවා. රාජ්‍ය සේනානායක යුගයේදී ඖෂධ සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු කාරණා අවසානයේ ජනාධිපති කමිෂන් සභාව දක්වා ගෙහිලා ජනාධිපති කමිෂන් සභාවවලදී මේක වැරදිකරු කවුද කියලා හෙළි වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ විගණකාධිපතිවරයාගේ වාර්තා හරහා
එලිදරව් වෙලා තියෙනවා මෙතන සිද්ධ වෙලා තියෙන වංචා මොනවද කියලා. අපි අර බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශයක් බවට පත් වෙලා තියෙන 764 පෙත්ත රුපියල් 64ට මිලදී ගැනීමේ ඉඳලා වෙච්ච වංචාව. ඒ සියල්ල රටට එලි දැක්ුවේ රජයේ වෛන්දාරික සංගමය. ඒ නිසා අපි එතෙන්දි දැක්කා මේ ඖෂධ ගැටලුවේ ආකාර දෙකක්. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ පැති දෙකක්. පළවෙනි එක තමයි ඖෂධ මිලදී ගැනීම වලදී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළේ වෙච්ච මහා පරිමාණ වංචාව. දෙවෙනි එක තමයි තත්ත්වෙන් බාල ඖෂධ ඊටම වගකීම් විරහිත විදියට. දැන් හොඳම උදාහරණේ ගර්භණී මව්වරුන්ට තමන්ගේ කුස තුළ ඉන්න දරුවගේ නිරෝගී බව සඳහා ලබා දෙන ෆෝලික් ඇසිඩ් පෙත්තත් තත්ත්වෙන් බාලන බෙහෙත්නේ රාජ්‍ය රට දුන්නේ. ඒ නිසා තත්ත්වෙන් බාල ඖෂධ ඊටම වගකීම් විරහිත ලෙස රෝගීන්ට ලබා දීම. අවසානයේ ලෙඩ්ඩු ඒ සමස්ත තෝගයෙන් 100%ක්ම බීලා ඉවරනහම තමයි තත්ත්වෙන් බාලයි කියලා රටට ප්‍රකාශ කළේ. ඒතර මේ தත්ත්වය වෙනස් විය යුතුයි කියලා අපි කල්පනා කළා. ඒතර රජයක් වෙනස් වුණා, නව රාජ්‍ය ඇමතිවරයෙක් පත් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි මේ ඉදිරිපත් කළා එදා එතුමාට පස්වැදෑරුම් වැඩපිළිවෙලක්. මේ විශේෂයෙන්ම ඖෂධ මාෆියාව පරාජයට පත් කරලා නිවැරදි දිශාවකට රෝගීන්ට නියම ප්‍රමිතියෙන් යුක්ත බෙහෙත් ලබා දීම සහතික කිරීම සඳහා. ඒ වැඩපිළිවෙල සඳහා එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අපි විමසිල්ලින් ඉන්නවා. ඒ පස්වැදෑරුම් වැඩපිළිවෙලේ පළවෙනි එක තමයි පහුගිය කාලේ වෙච්ච වංචාවන් සම්බන්ධයෙන් දූෂිතයන් මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙනවා. ඒ අයට දඬුවම් ලබා දීමෙන් මේක පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් නැවත වටයකින් අපිට මේ පද්ධතිය කෙරෙහි විශ්වාසය නැති වෙනවා. ඒ නිසා පළවෙනියටම අපි යෝජනා කළා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති කමිෂන් සභාවේදී හෙළිදරව් වෙච්ච විමර්ශනයේ වංචනිකයන් දූෂිතයන් චෝදනා එල්ල වෙලා තියෙන අය දඬ නීති සංග්‍රහය යටතේ දඬුවම් කරන්න කියලා නිර්දේශ වෙලා තියෙන සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කළා. දෙවෙනි කාරණය පවතින ඖෂධ පනත අද යුගයට ගැලපෙන විදියට එදා රාජ්‍ය සේනාරත්න කඩිමුඩියේ පනත ගේනකොට සේනක බිබිලේ කියන මහාචාර්ය සේනක බිබිලේ කියන ඒ මහගු ආදර්ශය ඉස්සරහට දාගෙන ව්‍යාජයක් තමයි රටට ජනගත කළේ. ඒතකොට අපි විශ්වාස කරනවා ඖෂධ පනත ඇත්ත සේනක බිබිලේ ප්‍රතිපත්තීන් එක්ක වහාම සංශෝධනයට ලක් විය යුතුයි කියලා. විශේෂයෙන්ම රෝගීන්ට ගුණාත්මක ඖෂධ ලබා දීම සහතික කරන්න සාධාරණ මිලකට මේ ඖෂධ ලබා දෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් වෙන පරිදි මේ පනත සංශෝධනය වෙන්න ඕනයි කියලා. ඊළඟට ඒකෙම කෑල්ලක් තමයි මේ තත්ත්ව රසායනාගාරයක් පිහිටවීම. මම හිතන්නේ පහුගිය මැතිවරණ අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාම පැහැදිලි ප්‍රකාශයක් කළා. රටට බරපත් අඩුපාඩුවක් තමයි තත්ත්ව රසායනාගාරයක්. ජාත්‍යන්තර ප්‍රමිතිය තියෙන ලංකාවට එන බේත් ප්‍රමිතියෙන් යුක්තද නැද්ද කියලා ලංකාව ඇතුළට එන වෙලාවේදී පරීක්ෂා කරන්න ජාත්‍යන්තර ප්‍රමිතිය තියෙන රසායනාගාරයක් දැනටත් අපිට නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම එතුමාගෙන් ඉල්ලා සිටියා මේ සංකල්පය ඉස්සරහට ගෙනහිල්ලා තත්ත්ව රසායනාගාරයක් ජාත්‍යන්තර ප්‍රමිතියට ඇතුළට හදන්න. ඒ හරහා රටට එන සියලුම ඖෂධ තොග පරීක්ෂා කරලා බලලා ප්‍රමිතියෙන් යුක්තද කියලා බලන්න කියන ක්‍රමවේදය හදන්න කියන ඉල්ලීම. ඊළඟට ඖෂධ දේශීය නිෂ්පාදනය කිරීම කියන්න කනගාටුයි. දැන් නිදහස ලැබිලා අපි අවුරුදු 1948 ඉඳන් දැන් අවුරුදු 70කට එහා පැත්තේ ගිහිල්ලා තියෙනවා. නමුත් අපේ රටේ නිෂ්පාදනය කරන්න අපේ රටේ සමස්ත ඖෂධ අවශ්‍යතාවයෙන් 10%ක් 15ක් වගේ ප්‍රමාණය. ඒ කියන්නේ 85ක් 90ක්ම අපි තාම පිට රටින් ගෙන්නනවා. එතකොට ක්‍රමක්‍රමයෙන් මේක කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් යටතේ ගුණාත්මක ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීම තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් වේ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙතෙන්දී විශේෂයෙන්ම මේ සියලුම කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යතුමා විශේෂම ධනාත්මක ප්‍රතිචාර දක්වුවා. ඒකත් සඳහන් කරන්න ඕන. ඖෂධ දේශීය නිෂ්පාදනය කිරීම වඩා පුළුල් විදියට සිද්ධ කිරීම සඳහා කටයුතු කරන්න කියන එක. ඒ වගේම පස්වෙනිට අපි කිව්වා ඖෂධ මාෆියාව පරාජයට පත් කිරීම සඳහා ඖෂධ මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාරදෘශ්‍ය කරන්න ඕන උපරිම වශයෙන් තාක්ෂණය යොදාගෙන. මේ රටේ ඕනම අසක් මුල්ලක් ඉඳන් මිනිසෙකුට මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ මේ වෙන මේ ටෙන්ඩර් ක්‍රියාවලිය මොකක්ද කියන එක සම්බන්ධයෙන් පාරදෘශ්‍යව බලා ගන්න උනන්දුවක් තියෙන කෙනෙකුට අවස්ථාව තියෙනවා. එහෙම නැතුව හංගල ගහන ක්‍රම හරහා ටෙන්ඩර් වංචාවලට දූෂණවලට ඉඩ තබන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෙමෙයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සියල්ල මේ අපි යෝජනා කරපු දේ එතුමා ඊටාම සත්භාවයෙන් පිළිගත්තා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා රජ්‍ය වෛද්‍යාරික සංගමයේ විදිහට මේ සියල්ල කෙටි කාලීන, මධ්‍ය කාලීන වගේම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම සඳහා සාර්ථක කර ගැනීම සඳහා
මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා මේ මොහොතේදී යම් උත්සාහයක් ගන්නවා නම් ඒ සඳහා රජයේ වෛද්‍යාරික සංගම විදියට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න සූදානම් කියන පණිවිඩය දෙන්න ලෑස්තියි. අවසානයේදී මේ කොවිඩ් සම්බන්ධයෙන් වචනයක් මම කියන්නම්. මොකද මම මේ අද පත්තරේ මම දැක්ක අද වාර්තා වෙලා තියෙනවා මේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගීම් ආයතනයේ නවතම පුරෝකථනය. මේ පුරෝකථන කියන ඒවා හරියනවද වැරදිනවද කියන එක වෙනම දෙයක්. නමුත් මේ විද්‍යාත්මක පදනමක් මත දෙන පුරෝකථන අපිට සමහර වෙලාවට නොසලකා ඉන්න බෑ. ඒ අයගේ වාර්තාව හරහා කියන වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගීම් ආයතනය ජනවාරි 1 වෙනිදාට, ඒ කියන්නේ 2021 දැන් අපි ගත කරන්නේ 2022 ඊළඟ අවුරුද්ද 2021 ජනවාරි 2020 අපි ගත කරන්නේ 2021 ජනවාරි 1 වෙනිදා වෙනකොට කොවිඩ් මරණ මිලියන 2.8ක් බලාපොරොත්තු වෙනවා කියලා ලෝකේ පුරා. දැන් අපි එහෙමනම් බලන්න ඕනේ දැන් අපේ මරණ කොච්චර තියෙන්නේ කියලා. මේ වෙනකොට අපිට ලක්ෂ 9යි 10යි අතර ප්‍රමාණයක් තමයි ලක්ෂ 10කට, ඒ කියන්නේ මිලියනයකට අඩු ගාණක් තමයි මරණ වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තව අපිට තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න මේ අපි ඉන්නේ සැප්තැම්බර් වල, ඔක්තෝබර් නොවැම්බර් දෙස මාස 3ක් නැත්නම් 4ක් තියෙන්නේ. එතකොට මේ මාස 4 ඇතුළත විශේෂයෙන්ම මේ ශීත කාලේ උදා වෙන්නේ මේ ගොඩක් යුරෝපීය රටවල් වලට. මේ ශීත කාලේ උදාවත් එක්ක වයස්ගත පුද්ගලයන් ඉලක්ක කරගත්ත කොවිඩ් මරණවල අසාමාන්‍ය ඉහළ වැඩිවීමක් ලෝකය අපේක්ෂා කරනවා. වෙනත් වචන වලින් කිව්වොත් දැන් මේ කොවිඩ් පටන් අරගෙන දැන් මාස 9ක් ගිහිලා තියෙනවා. මේ මාස 9 ඇතුළත වෙච්ච මරණ වගේ 3 ගුණයක් මරණ ඉදිරි මාස 3 ඇතුළත සිද්ධ වෙයි කියලා මේ ඇමරිකන් විශ්වවිද්‍යාලයේ පුරෝකථනය කරනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මිලියන 0.9ක් තියෙන මරණ ගාන මිලියන 2.8ක් දක්වා වැඩි වෙයි කියලා. එතෙන්දී ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කියනවා වසංගතයෙන් වයස්ගත පුද්ගලයන් මිය යාම හොඳයි කීම සදාචාරාත්මක බංකොලොත් බව ප්‍රදර්ශනය කිරීම. අර ජනාධිපතිතුමා කිව්වා වගේ ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා අපිට වයස් ભેදයක් මුකුත් නැතුව අපි එන හැමෝටම අපි ප්‍රතිකාර දුන්නා. කාවත් හරෝලේ යවුවේ නැහැ. ඒක තමයි අපේ සාර්ථකත්වය. නමුත් මේ සભ્યයි දියුණුවයි කියලා කියන බටහිර ලෝකේ රටවල් අද වෙනකොට මේ වයස්ගත පුද්ගලයන්ව මේ ලෙඩෙන් මැරිලා යන්න දාන තැනටපත් වෙලා තියෙනවා. ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා තමයි අර මරණ සංඛ්‍යාව අර විදිහට වැඩි වෙන්න තියෙන්නේ. අපේ රටේ මරණ 12ක් වෙලා ඇමරිකාවේ මරණ, ඉතාලියේ මරණ, මහා බ්‍රිතාන්‍යයේ මරණ දහස් ගණන් උනේ, ලක්ෂ ගණන් උනේ. මෙන්න මේ හේතුවත් එක මේ ආකල්පමේ වෙනසත් එක. ඒ නිසා විශේෂයෙන්ම රටක් විදිහට අපි කොවිඩ් සම්බන්ධයෙන් නිරන්තර සෙවිල්ලෙන් ඉන්න ඕන කියන පණිවිඩය අපි දෙනවා. විශේෂයෙන්ම හෙට දවස තුල මම හිතන්නේ ප්‍රාථමික ශ්‍රේණියේ පාසල් පවා ආරම්භ වෙනවා. අපි මූලික සිද්ධාන්ත 3ක් කිව්වා කොවිඩ් වලින් බේරෙන්න. පළවෙනි එක තමයි අපි කිව්වේ පුද්ගල දුරස්ථභාවයේ මීටරේ දුර තියාගන්න කිව්වා. නිවැරදි විදිහට අත් සෝදන්න කියලා කිව්වා. මුවාවරණයක් නිවැරදි විදිහට පාවිච්චි කරන්න කියලා කිව්වා. විශේෂයෙන් සෙනග ගවසන තැන්වලදී. එතකොට දැන් හෙට ඉඳන් අලුතෙන් පාසල් ආරම්භ වීමත් එක්ක මීටරේ දුර කියන එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් එනවා. දැන් මේ දක්වා අර පාසල් පන්ති කාමරේ පන්තියක් දෙකට කඩලා පන්තියක 40ක් හිටන 20 ඒ විදිහට තමයි ගියේ. නමුත් අපිට තියෙන භෞතික පරිසරය භෞතික පහසුකම් ගුරු වල තියෙන ඒ ප්‍රායෝගික ගැටලුත් එක්ක දැන් අර කලින් අර කොවිඩ් වලට කලින් තිබිච්ච විදිහට පන්ති කාමරේ ළමයි ස්ථානගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මීටරේ දුර කියන එක මෙතනින් අයින් වුණාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ දෙකයි. ඒ තමයි අත්සෝදනයක සහ මුවාවරණයක් පාවිච්චි කරන්න කියන එක. ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට කියනවා අඩුම ගානේ මේ ඉතුරු වෙන දෙක සම්බන්ධයෙන් වෙනදටත් වඩා දැන් මේ රෝගීන් නැහැයි කියලා නොසලකාරින් නැතුව වෙනදටත් වඩා සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම අපි දන්නවා හැම පාසලකම රුපියල් 10 ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා අත්සෝදන තැන් හැදුවා. මම අහනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරුණාකරලා මේ පිළිබඳ සමාලෝචනයක නිරත වෙන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන මේ සම්බන්ධ අධීක්ෂණය කරන්න. කීයක පාසල් මේ වෙනකොට අත්සෝදනයව ක්‍රියාත්මක වෙනවද? ටැප් ටික තියෙනවා, සමහර ටැප් වැඩ කරන්නේ. මේ தත්ත්වය වෙනස් විය යුතුයි. දැන් හෙට ඉඳන් නැවත අර සාමාන්‍ය තත්ත්වයෙන් අර කලින් තිබිච්ච විදිහට පාසල් පැවැත්වෙනවා නම් ළමයි ඒ විදිහට වෙනදටත් වඩා අපි මුලින්ටත් වඩා අපි උනන්දුවෙන් අත්සේදීම සම්බන්ධයෙන් ළමයි උනන්දු කරන්න ඕනේ. සදා පහසුකම් හදලා දෙන්න ඕනේ. ක්‍රියා කරන්නේ නැති කැඩිලා තියෙනවා නම් ටැප් ප්‍රායෝගිකව එහෙම වෙනවනේ. ඒ කාටවත් දොස් කියනව නෙමෙයි. නමුත් අපි මතක් කරන්නේ මේ මොහොතේදී අපි නැවත අවධානය යොමු කළ යුතු කාරණයක්. ඊළඟ කාරණේ තමයි පේස් මාස් එක. ප්‍රායෝගික ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට ගුරුවරුගේ පැමිණිලි තියෙනවා. දැන් කොහොමත් මාස් එක දාගෙන උගන්වන්න බෑනේ.
දරුවන්ටත් එතකොට එහෙම තමයි දරුවන්ටත් ප්‍රායෝගික ගැටලු තියෙනවා මාසෙක දාගෙන දවසම පැය 6ක් 7ක් ඉන්නවයි කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒතකොට ක්‍රීඩා පිටිනියට ගියාම එහෙම වැඩ වෙන්නේ නැහැ. ඒ නිසා හැකියාම අවස්ථාවකදීම අඩුම ගානේ මාසෙක පාවිච්චි කරන එක ධෛර්යමත් කිරීම ඉතා වැදගත් වෙනවා. මොකද අපිට මේ තුනෙන් එකක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා දුරස්ථභාවය කියන එක ඒක අපිට අයින් කරන්න සිද්ධ වෙනවා මේ තියෙන විදිහට. දැන් පොදු ප්‍රවාහනයේදී ඒකම සිද්ධ වෙලා තියෙනවා. දුරස්ථභාවය කියන එක අයින් වෙලා තමයි පොදු ප්‍රවාහනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා රෝගියෙක් හැංගිලා හිටියොත් අපි දැන් සමාජය තුලත් නීති අරගෙන පරීක්ෂාව ආරම්භ කරලා තියෙනවා රජ වෛද්‍යාරික සංගමයේ විදිහට අපි මාස ගාණක් කිව්වට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාස 3කට විතර පස්සේ ඒක පටන් ගත්තා. යම් මට්ටමකින් හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක්ම නියෝජනය වෙන පෙරදී සාම්පල් අරගෙන කරනවා. නමුත් තාමත් අපිට මගහැරිච්ච රෝගීන් සමාජයේ ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ඒසිම්ප්ටොමැටික් එහෙම නැත්නම් රෝග ලක්ෂණ නොපෙන්වන අය අපි අවට ඉන්න පුළුවන්. ඒ නිසා කොහෙත්ම විශේෂයෙන්ම ඉන්දියාවේ තියෙන තර්ජනයත් එක්ක ඉන්දියාවේ අසාමාන්‍ය විදිහට දවසක රෝගීන් 90,000කට එහා පැත්තේ යනකොට ඒ හරහා අපිට එන්න තියෙන අවදානම කිහිප ගුණයකින් වැඩි වෙලා තියෙනවා කලින්ට වඩා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලනවා දේශපාලඥයන්ට ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්න අයට මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න. සෞඛ්‍ය ආරක්ෂක අංශවලට වෙනදටත් වඩා කල්පනාකාරීව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මොකද රෝහල් පද්ධතියේ අපි අර මාර්තු මාසේ අප්‍රේල් මාසේ වෙනකොට තිබිච්ච සූදානම යම් මට්ටමකට ගිලිහි දාලා කියන ප්‍රශ්නේ අපිට එනවා. මොකද රෝගීන් ඉන්නේ නැති හින්දා සමහර ඒ හදපු ඒකක දැන් අක්‍රිය වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ඒකකවල තිබිච්ච කලින් තිබිච්ච සූදානම දැන් නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරනවා. ඒ හින්දා තමයි අපි විශේෂයෙන් මේ ගොඩක් ඒවා තාක්ෂණික තීන්දුව తీරන. දැන් ගුවන් තොටුපළ විවෘත කිරීම ඒ වගේ දේවල් තාක්ෂණික තීන්දුව తీරන. ඒ සම්බන්ධයෙන් තාක්ෂණික තීන්දුව తీරන ගන්න කමිටුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්ෂණික කමිටුව. දැන් මාස දෙකකින් රැස් වෙලා නැහැ. අපි රජ වෛද්‍යාරික සංගමයට කලින් පාරක් මාස දෙකකට කලින් කැඳවනකොටත් අපි ලොකු සටනක් කළා තමයි කැඳවගත්තේ. දැන් මේ පාරත් අපි ඉදිරිපත් කරපු කරුණු ඔස්සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැන් මේ සති බ්‍රහස්පතින්දා උදෑසන 10ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව රැස් කරන්න තීරණය කළා තියෙනවා. එතෙන්දී විශේෂයෙන් අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ගැඹුරින් හිතලා හරි තාක්ෂණික තීන්දුව තියෙන රටට ඉදිරිපත් කරන්න. ඒ හරහා නැවත කොවිඩ් තත්ත්වය මොකද ප්‍රංශය වගේ රටවල් වල අපි දැක්කා කොවිඩ් නැහැයි කියලා හිතාගෙන හැසිරෙන තත්ත්වයක් එක නැවත දැන් සමහර ප්‍රදේශවල පාසල් වහන්න සිද්ධ වෙලා. සිංගප්පූරුවේ අගමැතිතුමාට සිද්ධ වෙලා තියෙනවා ජාතියෙන් සමාව ගන්න, සිංගප්පූරු රටවැසියන්ගෙන් සමාව ගන්න. තමන් හරියට කළමනාකරණය කරගත්තේ නැහැයි කියලා. අනිත් පැත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියනවා තව අවුරුදු දෙකක්වත් අපිට කොවිඩ් එක ජීවත් වෙන්න වෙයි කියලා. මේ හින්දා මේ සියලුම කාරණා අරගෙන තාක්ෂණික තීන්දුව తీරන හරියට අරගෙන ඒ තීන්දුව తీරන ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ට දෙන්න. මොකද ජනාධිපතිතුමා ඊටාම් පැහැදිලිව මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ එතුමාගේ තියෙන කැපවීම මොකක්ද කියලා. රැපිඩ් රෙස්පොන්ස් සඳහා එතුමාගේ තියෙන එහෙම නැත්නම් ශනික ප්‍රතිචාර දක්වන්න එතුමාගේ තියෙන කැපවීම එතුමා සෙනසුරාදා කතාවේදීත් කිව්වා. එතුමා ක්‍රියාවෙනුත් ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරයි කියලා. බොහොම ස්තුතියි. මෙහෙමයි. දැන් උණ බලන එකෙන් හානියක් වෙනවද කියලා හෙව්වොත් ඒ උණ බලනින් හානියක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික තත්ත්වයක් නැති උණ බැලීම මේ අනිවාර්යෙන් කළ යුතු දෙයක්ද කියන එකට උත්තරේ තමයි උණ බැලීම අනිවාර්යෙන් කළ යුතු දෙයක් නෙමෙයි. මොකද එතෙන්දී විශේෂයෙන්ම වෙන්නේ උණ බලන්න ගත්තාම අපි දන්නවා විශේෂයෙන් ප්‍රධාන පාසල් වල පෝලිං අසල ළමයි උණ බලන්න ගියාම එතනත් අද බදියක් ඇති වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රායෝගික තත්ත්වයන් නැද්ද බලන්න පුළුවන් තැන්වල කියන්නේ පන්ති කාමරයකදී වගේ විශේෂයෙන්ම එහෙම බලන්න පුළුවන් නම් කලාට වරදක් නැහැ. මම දන්නවා සමහර ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් වල තාමත් ඒක කරනවා. නමුත් රජයේ පාසල් වල ප්‍රායෝගික තත්ත්වයන් නැත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ හැම පාසලකම අපි විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා. අර සික් රූම් එක එහෙම නැත්නම් ගිලන් අසනීප වෙන ළමයින්ට ප්‍රතිකාර කරන්නේ කාමරේ ඒ පහසුකම් ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම දෙමාපියන්ට දෙන පණිවිඩය තමයි තමන් දන්නවා තමන්ගේ දරුවාට උණ තියෙනවා නම් උණ හැදුනොත් ළමයාගේ පැමිණිලි තියෙනවා කරුණාකරලා පාසල් යවන්න එපා. විශේෂයෙන්ම සසන ආබාධ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඒ වගේ දරුවෝ දවස් දෙකක් පාසල් අතමසුුණයි කියලා පාසල් නොයව ඉන්න එපා. පාසල් යවන්න එපා. පාසල් නොයව ඉන්න එක තමයි හොඳම දේ. ඒ වගේ අවස්ථාවකදී ඒ හරහා අර පාසල තුල අනිත් ළමයින්ට මේ මොකද මේ කොවිඩ් විතරක් නෙමෙයිනේ වෙනත් ශ්වසන රෝග පැතිරෙනවා වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි ඩිජිටල් උපකරණ වල නිර්වද්‍යතාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඒකේ මිනුම් ප්‍රමාණයකට පස්සේ ඒකේ නිර්වද්‍යතාවය මොකද ඒ හින්දා මේක අර මාස් ස්කේල් එකකින් එහෙම නැත්නම් ලොකු දාස් ගානකගේ එක දවසකට උණ බලන අවස්ථාවවලදී මේකේ නිර්වද්‍යතාවය කාලයක් යනකොට
පල්ලෙහාට වැටෙන ඉඩකඩ සම්බන්ධයෙන් තාක්ෂණික මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒ සම්බන්ධයෙන් අපි ලොකුවට එළවන්නේ නැත්තේ. මං හිතන්නේ එහෙම එකක් තියෙනවා කියලා. ඒක විද්‍යාත්මකව ඔප්පු වෙච්ච දෙයක් නෙමෙයි. එහෙම මේ ඒ කාරණේ සම්බන්ධයෙන් අපිට එහෙම ලොකු විද්‍යාත්මක තොරතුරු නැහැ. මෙහෙමයි අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාර තුලත් මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක නිරත වුණා. ඒක ලෝකෙත් මේ සම්බන්ධයෙන් කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ මුල් අවස්ථාවේදී මාස 2-3කට කලින් මේකේ ප්‍රභේද කිහිපයක් සම්බන්ධයෙන් වාර්තා ආවේ. නමුත් මම දැක්කේ නැහැ එතනින් එහාට ඒ සම්බන්ධයෙන් තව ඉස්සරහට පරීක්ෂණ ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් වුණා කියලා. නමුත් ඒ අවස්ථාවේදී type ABC වගේ type කිහිපයක් සම්බන්ධයෙන් කතා කළා. දැන් අපි මේ එන්නතක් ගැනත් කතා කරමින් ඉන්නවානේ. දැන් එතකොට මේ පුළුල් COVID-19 එන්නතක් 2021 මැයි භාගයේ 2021 මැද භාගයේ වෙනතෙක් නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. එතකොට මේ එන්නතක් හැදෙන එකේ පරක්කුවටත් ප්‍රධාන හේතුවක් වෙනවා ප්‍රභේද කිහිපයක් තියෙනවා නම්. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අයට මේ සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය මොකක්ද කියලා හෙළිදරව් කරන්න කියන එක ඉල්ලා සිටිනවා.